තමයි in the year හරි දිනයක් ගැන කියනකොට on පාවිච්චි කරන්න on the 10th on Thursday on the 10th on Thursday දිනයක් ගැන කියන්න හැබැයි ඒ දවස් අවුරුදු මාස වලට මෙන්න මේව පාවිච්චි කරනවා. එහෙම ඒ කියන්නේ day එකකට week එකකට month එකකට year එකකට මේව පාවිච්චි කරොත් එහෙම prepositions නෑ ඉස්සරහට. prepositions දාන්න එපා. හරි this day කිව්වහම on this day නෙමෙයි නිකම්ම this week. This week කියන්නේ in this week නෙමෙයි this week. We'll have the program this week. Last week. Next week. Every week. නැත්තම් every Monday. Last Monday. Every year. මේ ඔක්කොටම දැම්මේ. හරි. day කියන්නේ ඔන්න එකයි. Monday, Tuesday, Wednesday, Thursday, Friday ඒවට මේව ආවොත් දාන්න එපා on කියලා. අපි නිකම්ම කිව්වොත් in the month of November එහෙම කිව්වා. නැත්නම් in every month කියන්නේ නැහැ. නිකම්ම every month. ඕවා prepositions අවශ්‍ය නැහැ. I go to school every day. මිසක් on every day නෙමෙයි. Now we come to NIE on Sundays and on Saturdays and Sundays. On Saturdays and Sundays on the හැබැයි we come to NIE every Saturday and Sunday කිව්වොත් on නැහැ. We come every Saturday and Sunday. On Saturday and Sunday only. On නැහැ. Saturday and Sunday. හරි. ඔය ටිකම නිකන් ඔය සාමාන්‍ය කොම් සරල දේවල් නේ බලන්නේ ඔය පොඩ්ඩක් මතක තියාගන්න. එතනදී එන්න හිතන්න. එතකොට තව එනවා දැන් මේකේ between තියෙනවා මම කියනවා between පාවිච්චි කරන්නේ දෙන්නෙක් අතර ගැන කියන්නේ. ඔයාලට පික description එක ඇවිල්ලා තියෙනවා. එමන් පාවිච්චි කරන්නේ දෙන්නෙකුට වැඩි සංඛ්‍යාවක් වෙන කියලා. මේකම තේරුම අතර තමයි. between දෙන්නෙක් අතර දෙන්නෙකුට වැඩි සංඛ්‍යාවක් නම් එමන්. වාක්‍ය පහ හදන්න තියෙන්නේ අර පේපර් එකේ picture A වලින් මොකද්ද හදන්න පුළුවන් පටන් ගන්නයි කියලා තියෙනවා in the picture A නැත්නම් in the picture B දෙකෙන් එකක්. in the picture A in the picture A මොකද්ද දකින්න තියෙන්නේ? අර මිනිස්සෙක් කියනවා කවුන්ටර් එකේ නේ. ඒතර අපිට කොහමද there is a person කවුන්ටර් එකේ එහෙම ඉන්නවනම් කොහොමද කියන්නේ? at the counter හැබැයි තු at දීලා නැහැ. at නේ එන්න ඕනනේ. at the counter. තව එක්කෙනෙක් ඉන්නේ waiter කෙනෙක්ද කොහෙද නේද? there is a waiter near the counter. අර අතේ අරගෙන යන්නේ මොනවද? පොඩ්ඩක් බලන්න මේ picture එකේ තියෙන මොකද්ද මේ picture එක? situation එක මොකක්ද? restaurant එකක් නේ. restaurant එක. එතකොට there is a waiter near the showcase. නැත්නම් near the counter. Near the counter. එතකොට මොකක්ද තියෙන්නේ?
පින්තූරු තුනක් තියෙනවා බිත්තියේ එල්ලලා. බිත්තියේ එල්ලලා තියෙනවා කියන්නේ on the wall. එතකොට there are 3 pictures on the wall. On the wall. Pictures on the wall. එතකොට අර මොනවාද shelf එකක් තියෙනවා අර counter එකේ lady පිටිපස්සේ. There is a shelf behind the sales lady or sales girl. Behind the sales girl. There is a shelf behind the sales girl. Sales girl. පින්තූරේ ඉස්සරහින්ම ඉන්නවා. පින්තූරයක පිටිපස්සට අපි කියන්නේ මොකක්ද? background නේ. ඒ වගේ ඉස්සරහට කියන්නේ foreground. FOREGROUND. background foreground. background foreground. FORE. foreground එකේ ඉන්න අම කෙනෙකුයි පුතෙක්. There are a mother and a son in the foreground. In the foreground. එතකොට there are pictures on the wall, on the foreground, shelf behind the sales girl. එතකොට මොකද්ද තියෙන්නේ showcase එකක් තියෙනවා background එක. There is a showcase in the background and a salesman behind the showcase. Behind the showcase. තව හදන්න පුළුවන් මොනවද ඔයගොල්ලන්ට දීලා තියෙන මේ ඒක මදි. Some are sitting at the table at දීලා නැහැ නේ at the table. පහනේ පහ කරලා තියෙනවා. Inside it නැහැ නේ. Inside it. Picture B එකේ මොකක්ද? Picture B එකේ scene එක මොකක්ද? beach එකක්. Beach එකක් නේ. Beach එක. දැන් කියන්නේ ඔක්කොම ඉන්නේ ළමයි. ළමයි ටික දෙනෙක් ඉන්නවා beach එකේ. සෙල්ලම් කරනවා. There are some children playing on the beach. Some children playing on the beach. එතකොට සමහර කට්ටිය beach එක දිගේ ඇවිදගෙන යනවා. පිටිපස්සෙම පේන්න තියෙන පොල් ගස්ලා. So some are walking along the beach. Along the beach. සමහරව මෝදේ නාන. Some are bathing in the sea. Some are a few children of the summer. A few children are bathing in the sea. In the sea. එතකොට ළමයි 3-4 දෙනෙක් බෝල් එකක් පාස් කරනවා. 4 දෙනෙක් නේ. 4 children are passing a ball. 4 දෙනා අතර. එමන්. 4 දෙනා නම් එමන් නේ. එමන් දෙක. දැන් මෙතන අර verbs ඔක්කොම කියන්න වෙන්නේ ing වලින්. මොකද දැන් අපි ඉස්සරහ අපිට මේකගෙන යන දේවල් නේ. එතකොට ing දාන්න ඕනේ. ing. They are passing a ball among them. එතකොට මොකද්ද දෙන්නෙක් වැලි මාලිගාවල් හදනවා. දෙන්න අතර. Two children are building a sand castle. වැලි මාලිගාවට කියන්නේ sand castle between them. Between them. Right. සයිකලේ අර මොහොතේ බෝට්ටු යනවා. එහෙම කිව්වොත් එහෙම බෝට්ටු යනවා. එතකොට 3 boats are sailing in the sea. in the In the sea. 3 boats are sailing. මොනවද boats වලට කියන්නේ?
වල් නේ වල දේවනේ තියෙන ඒවලට කියන්නේ outrigger boats outrigger 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 boats වල outrigger boats අතරම outrigger කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ බෝට් ඔරු ඒ ඔරුවේ එක පැත්තකින් තව අර ලී කොටයක් හයි කරලා තියෙනවා බැලන්ස් වෙන්නේ. ඔව්. ඒකට තමයි outrigger කියන්නේ. කොල්ලාව කියලා කියන්නේ. ඒකට තමයි outrigger කියන්නේ. ඕලට කියන්නේ sail. ඉතින් තව කිව්වේ there are some clouds in the sky, some birds are flying in the sky, and a boy is flying a kite in the sky. In the sky. එතකොට somehow a mother and two children එහෙම නැත්නම් they are walking over the sand walking over the sand building a castle between them එතකොට boats sailing in the sea එතකොට normal අර සේවන් කියද්දි sailing SAILING boat එක sail කරනවා SAILING sail කියලා කියන අරුවලට SAIL sail නව අරුවල sailing ඉරත් බහගෙන යන ඉර නේද අර තියෙන වලාකුළු තුනක් නැත්තේ ඒ වගේ නේද ඉර බහගෙන යනවා නම් අපි කොහොමද කියන්නේ ඒකට the sun is setting නැත්නම් going down setting in the west sun is setting in the west or the children passing a ball among them our background foreground gannaage two children are in the foreground building castles 3 coconut trees in the background ගොඩක් හදන්න තියෙනවනේ. ඔයාලා දෙකෙන් එකක් නේ කරන්න තියෙන්නේ. ඒක බලන්න ගොඩක් හදන්න තියෙන මොකෙන්ද? ඒකෙන් පාත් තෝරගන්න. ඔය වෙලාවත් ප්‍රශ්නක් තියෙනවා. පොඩ්ඩක් අර ඕලිවල් පේපර්ස් ටික හොයාගත්තොත් ඔයාට එහෙම හොයාගත්තා. මේ ඕලිවල් පේපර්ස් ෆෝමැට් එකක් තියෙනවා පුළුවන් නම් මම දාන්න. කට්ටියට දාන්න. ඕලිවල් පේපර්ස්. I got the question number 7 දැන් එච්චර නේ අපිට තියෙන්නේ නේ question number 7 read the following passage and answer the questions given below the silence of the reference library was broken what is a reference library ඔයාට ගිහිල්ලා පොත් අරගෙන ඕන කරන කරුණු ලියා ගන්න පුළුවන් ඒකේ අරගෙන එන්න බෑ කියලා reference library තියෙන්නේ පොත් ගිහලා රිෆර් කරන්න විතරයි. ගෙදර ගේන්න බෑ. reference library. ගෙදර ගේනවනම් lending library. The silence of the reference library was broken only by occasional cough. or occasional කියන්නේ ඉස්සලකේ frequency adverb එක. ඉඳලා හිටලා. sometimes වගේ cough cass ඒ කියන්නේ library එක high silent ඉඳලා හිටලා කෙනෙක් කහින සද්දෙන් තමයි කැඩෙන්නේ and now and then means ඉඳලා හිටලා by the scarcely audible sound of pages being turned over scarcely කියන්නේ hardly එකම තේරුම තියෙන්නේ නැති තරම් කියන්නේ නැති තරම් ඒක නිකන් නෙගටිව් පැත්තට තේරුම තියෙන්නේ right scarcely hardly again I have hardly any time කිව්වොත් මට වෙලාවක් නැති තරම් සෙල්ලම් කරන්න scarcely any time නැති තරම් නැතරම නෑ නෙමෙයි නැති තරම් audible what is audible means can hear ඇහෙන audible පුළුවන් auditory audible auditorium audible sound of pages being turned over
අර කොළ හරවන සද්දේ තමයි. මේ දැන් ඔයගොල්ලන්ට මේ වගේ පැරග්‍රාෆ් එකක් දීලා ප්‍රශ්න ඇහුවොත් එහෙම මුලින්ම ප්‍රශ්න ටික පොඩ්ඩක් කියවලා බලන්න ටක් ගාලා. ඊට පස්සේ පේජ් එක මේ පැරග්‍රාෆ් එක කියවන්න. මොකද එතකොට අර ප්‍රශ්න වල සමහර උත්තර කියවනකොටම හම්බ වෙයි. ඒක මාක් කරගන්න. ප්‍රශ්න කියවලා බලන්න ඊට පස්සේ පැසේජ් එක කියවන්න. මොකද සමහර ප්‍රශ්න දෙක තුනකට වාගේ ඔළුවේ තිබුණත් ප්‍රශ්න දෙක තුනකට මේක වෙනවා මේ කියන්නේ උත්තරේ නේද කියලා. ඒක මාක් කරගන්න. නැත්තම් වෙලාව යනවා. අපි දැන් මෙහෙම බලමුකෝ. There were about 20 people in the room. Most of them with their heads bent over the books. About 20 people. Most of them bent over the books. Assistant librarian who was in charge of the room sat at a desk in one corner. Arthian sat at a desk. She glanced at Henry as he came. What is glanced? Looked at. Belua. Yanta. Carefully. Belua. Glanced. At Henry as he came in, then went on with her work. Yeah, Henry can look the Unando Dakwad. Nikam Belua. Henry had not been to this part of the library before. Reference pattern I will not. He walked around the room almost on tiptoe. What's on tiptoe? And silently, without making a noise. Tip of the toes. Afraid of disturbing the industrious readers with the heavy shoes. What is industrious? Industrious කියලා කියන්නේ මොනවා හරි වැඩක නිරත වෙලා ඉන්න කඩිසර. දැන් වැඩක අර ඉන්ඩස්ට්‍රීස් වලට සම්බන්ධයක් නැහැ. කර්මාන්ත වලට සම්බන්ධයක් නැහැ. Industrious කියලා කියන්නේ busy. Always doing some work. හරි? ඉන්ඩස්ට්‍රි වලට සම්බන්ධ නම් අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් කියලා. Industrial zone එක. Industrial revolution. කාර්මික විප්ලවය. Industrious කියන්නේ එහෙම නෙමෙයි. Industrious students. Industrious teachers. Right? Readers with heavy shoes. Afraid of disturbing industrial readers with his heavy shoes. එයාගේ shoes වලින් සම්ම මේ සද්ද කරන්නේ නැතුව යන්නේ හිමීට යනවා ටිප්පෝ. The shelves were filled with thick volumes. Shelves can rock. Were filled with thick volumes. What is volume? Book. Volume means a book. Thick volume එකක් කියන්නේ මහත පොතක්. ලොකු පොත්. මොනවද තියෙන්නේ? Dictionaries in many languages. එතකොට encyclopedias ඒවා දන්නවනේ නේ? විශ්වකෝෂ. Atlases. Biographies. What's a biography? කෙනෙකුගේ ජීවිත කතාව. දැන් මතකද? කෙනෙකුගේ ජීවිත කතාව වෙන කෙනෙක් ලියලා බයෝග්‍රැෆි. එයාම ලියුවනේ. ඔටෝබයෝග්‍රැෆි. එයාම ලියුවා නම් ඔටෝබයෝග්‍රැෆි. Biographies and other works of reference. මේක තියෙන කෝක්ස් කියලා. කෝක් නෙමෙයි work. C නෙමෙයි W N O. ඔකෙත් තියෙන්නේ කෝක් කියලා. ඔව්. Works of reference. He found nothing that was likely to interest him. Now, මිනිහට interest වෙන දෙයක් මේ වල නැහැ. Nothing that was likely to interest him. Until he came to a small, then nothing that interest him. එතකොට මෙයා මොකටද මේ reference life එක කැලට ආවේ? මොනවා හරි interest දෙයක් හොයාගෙන නේද ආවේ? දැන් කිසිම දෙයක් interesting නැහැ. හරි? Until he came to a small section on photography. පුංචි section එකකට ආවා ඒක තියෙන photography. ඒකට කැමති. Which was one of his hobbies. ඒක යාගේ විනෝදාංශ වලින් එකක්. The books in the section were on a high shelf out of his reach.
ඉහළ රාෆ් එක තියෙන යාට අත්ති ගණන් එක දාන්න. So he had to fetch a small ladder in order to get one down. Understood? So he went and brought a small ladder to get to one of those books. Unfortunately, as he was climbing down the ladder, the book he had chosen slipped from his grasp. The book he has chosen slipped. But his grasp, hold, allagarinna. Grasp can allagarinna. Now, bus එක හිටගෙන යනකොට අර බායක allagarinna grasp. අස්සේ බ්‍රේක් ගියවොත් ළඟ තියෙන මොන හරි අල්ලගන්න. ළඟින් එකක් ටයි එකක්. grasp. Grasped and fell to the floor with a loud crash. What's loud crash? Loud sound. පොත ලෙස්සිලා ගිහලා බිමට වැදෙනකොට ලොකු සද්දයක්. ඒ සද්ද කරන්න හිතනක් නේ. 20 pairs of eyes looked up at him, annoyed by the disturbance. සිදෙනෙක් ඉන්නවනේ පොත් කියෝ. As ජෝඩි 20ක් එයා දිහාට හැරවුණා. තරහක් ගිහිල්ලා. මොකද මේ disturb වුණාට. පොතක් සද්ද වුණා වැටෙනවා. He was frightened. Frightened means afraid. And just sat down. Had just sat down when he found the young lady assistant standing alongside him. Assistant Navilla, you must be more careful when you are handling those books, she said severely. Sarangiwa. And turned to go back to her desk. Then suddenly thought struck her. Thought struck her By the way, how old are you? She asked Henry. 13, he told her. You are not allowed in here under the age of 14, you know. Didn't you see the notice on the board? Henry shook his head and Naya Dakarana. Then එයා ඇත්තම කිව්වා 14 දැක්කනම් කියනවනේ 15යි කියලා. දැක්කෙත් නෑ 13යි. He expected the assistant to ask him to leave. හිතුවා assistant ගියා යන්නේ කියලා. Instead, in a more kindly tone, she said, well, never mind, but make sure you don't disturb the other readers again. Otherwise, I shall have to ask you to leave. හරිද? තේරුණානේ? දැන් අහන්නකො true the false the කියලා. පළවෙනි එක. There was a lot of noise in the reference library. True the false the false. සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දනේ. The assistant librarian did not take much notice of Henry. Henry එනකොට වැඩි ගණන් ගත්තේ නැහැ. True the false the true නේ. එකක් බැලුවා ඊට පස්සේ හකවලා තියාගේ වැඩ කරන්න ගත්තා. Henry was not interested in reading biographies. Biographies කියවන්න යාට උනන්දුවක් නැහැ. හරිද? හරි. Other readers did not care of him when he dropped the book. අනිත් readers වැඩි ගණන් ගත්තේ නැහැ. පොත වැටුවාම false. කට්ටියම බලන්න හිටියා තරයි. false. මේ වචනයක් වණ්ඩේ කියලා කියනවා similar meaning තියෙන එක. hardly වෙනකොට similar meaning එකක් පද තියෙන්නේ. උඩින්ම ආවේ scarcely කියන. මං කිය scarcely hardly තේරුම තියෙන්නේ නැති තරම් කියලා. scarcely තියෙනවා second line එකේ තුන්වෙනි වචනේ. by the scarcely හතරවෙනි වචනේ. scarcely. look back වලට සමාන තේරුම බැලුවා. first para එකේ last sentence එක. she glanced at him. glanced. බැලුවා කියන්නේ glanced. ඒකයි මම කිව්වා අර එහා පැත්ත බලලා මේක හොයනවට වඩා ලේසි. අර පැත්තේ ඔක්කොම කියාගෙන ඇවිල්ලා මේක කියවගෙන යනවා. එතකොට මතක් වෙනවනේ යාට මෙහෙම එකක් එනවා කියලා. තුන්වෙනි එක hold අල්ලගෙන ගන්නවා. ග්‍රහණයෙන් ගිලිමුණා. මොකද්ද? grasp. second para එකේ අන්තිම line එක උඩ line එක.
from the grass pad fell to the pin. Loud noise. Second para එකේ අන්තිම line එකේ තියෙන loud crash. Crash. Mention two ways how the silence of the reference library was broken. Reference library එකේ සද්දේ විදිච්ච ක්‍රම දෙකක් කියන්න බලන්න. එකක් පොත වැටිච්ච එක නෙමෙයි. පළවෙනි විදිහට occasional cough. Reference library was broken by එකක් occasion ඉඳලා හිටලා කැස්ස. දෙවෙනි එක sound of pages being turned over. කොළ හරවන සද්දේ. අනේ ඒ දෙක ලියන්න තියෙනවා. What two ways the sound was broken by එකක් occasional coughs. Second එක it was broken by the pages being turned over. Pages being turned over. What was Henry searching for in the library? මොනවද එයා හිව්වේ? කියන්න මොකද උත්තරේ? මොනවද මේ ලයිබ්‍රරියට ඇවිල්ලා හිව්වේ? Interesting. මොනවද? ෆොටෝග්‍රැෆිද? නෑ නෑ. Interesting. Something interesting to read. එකනේ කිව්වේ interesting book නෑ කිව්වේ. He was looking for something interesting to read. He was looking for something interesting to read. Something interesting to read. How did he manage to get a book on a high shelf? How monkey how කියලා හැවුවොත් buy කියලා උත්තර දෙන්න කියන ක්‍රමය. How did he manage to get a book on the shelf? By climbing up a ladder. He managed to get a book on a high shelf by climbing up a ladder. By climbing up a ladder. Read the section. By the way, how old are you? ඉඳලා I shall have to leave you කියන කැලලට එනකන් අන්තිම එකේ තියෙන්නේ. By the way, how old are you? She asked Henry, 13 years old. ඒ ඉඳලා අන්තිම වෙනකම් ඒ කැලේ write two of your ideas about Henry and assistant librarian. ඒකෙන් කියවෙන්නේ Henry ගැන මොකද ඔයාලට හිතෙන්නේ? Henry careless. නෑ අර කැලේ. By the way, how old are you? He said Henry, 13. You are not allowed. ඒක අර careless ගතියක් නෑ. ඇත්තම කිව්වා නේ. 13 කියලා කිව්වා. He was truthful. ඒක අදහස. Truthful. අර පොත වැටිච්ච තැන අන්න ඉතින් careless කිව්වේ. හරි ඒක ඇලම් මුනේ නෑ. තව එකක්. He expected the assistant to ask him to leave. එයා හිතුවා assistant එයාට යන්න කියයි කියලා. එතකොට he was worried. He was worried. යන්න කියයි කියලා. අර අන්තිම lines 1 2 3 4 5න් තමයි මේක ඇලි ගන්න ඕනේ. අනික උදාහරණයක් වැඩක් නෑ. එකක් he was truthful. He was worried. දැන් මේ කියන්නේ ඒගොල්ලන්ගේ අර චරිත ගැන මොන හරි දෙයක් කියන්නේ කියලා කියන්නේ. වාට ඒගොල්ලෝ ගැන හිතන ideas. දැන් වාට ඕන කිව්වාගේ he is a very young boy. හරි he was a very young boy. ඊට වඩා හොඳයි අර වැඩි. assistant ගැන මොනවද කියන්න පුළුවන්? පළවෙනිම දේ තමයි මොකද්ද? She is a kind lady. Kind lady. Is a kind lady. She is an understanding girl. Understanding lady. සුරියක ඇවිල්ලා තියෙන මොනවා හරි දෙයකට කියලා understanding. එළෙව්වේ නැහැ.
kindly tone instead in a kindly tone, she said. She's a kind lady. Kind lady. Then she's an understanding lady. I disturb කරොත් එහෙම ඔයාට යන්න කියන්න වෙනවා. Don't disturb the readers. එහෙම කරොත් යන්න කියන්න වෙනවා. ඒ කියන්නේ එයාගේ ඩියුටි එක හොඳට එයා හිතට අරන් තියෙන කෙනෙක්. අද කරන්න බෑ. අද කරොත් යන්න කියන්න වෙනවා. ඒ කියන්නේ she is duty conscious. අපි එහෙම කියන්නේ duty conscious කියලා. කියන්නේ තමගේ රාජකාරිය ගැන හොඳට අවධානයෙන් ඉන්න කෙනෙක්. Duty CONS CIOUS CONS CIOUS duty conscious. She's a kind lady, she's an understanding lady, she's duty conscious. Lady she is duty conscious. ඊට පස්සේ තියෙන SS. SS කොච්චරක් ඉන්නකොට ලියන්න තියෙන්නේ? 200 words වලින් 200 words. Imagine you will get a promotion as the principal of your school after completing the B.Ed exam. Degree. Your plans and targets to achieve, how you implement them, what resources you want, how you manage the problems arise. That is. Plans මොනවද principal වුණාම කරන්න තියෙන plans targets එහෙම ඒ කියන්නේ ඉතින් වගට improve the education නැද්ද එතකොට improve the percentages එහෙම so achieve high percentages of the passes especially ඉතින් මොනවා හරි කියන්නකො ඉතින් English වලට එහෙම නැත්නම් mathematics වලට හරි මේක එතකොට කොහොමද ඒවා implement කරන්න යන්නේ having extra classes begin some outside teachers ඒව කරන්න. එතකොට resources මොනවද ඕන කරන්නේ වලට. එතකොට teachers ලාගේ එහෙම නැත්නම් reading materials, paper එතකොට මේවා ගන්න pay money නේ. සල්ලි තෝරනවනේ ආවොත් එහෙම දෙන්න. ඉතින් teachers parents association අම්මලාට කියලා සල්ලි ගන්න එහෙම පුළුවන් නේ ඔය කියන්නට නේද අරුණක් තියෙනවා ලියා ගන්න විතරයි ප්‍රශ්නේ ටිකක් නේ ලියනකොට දිග වාක්‍ය ලියන්න යන්න එපා කෙටි වාක්‍ය ලියන්න ඔක්කොම කෙටි ලියන්න තියා පුළුවන් ඒවා ජොයින් කරන්න ඔය ප්ලීස් දේවල් හෑන්ඩ් වලින් ඒ වගේ වල ඒකට වැරදි වෙනවා ටිකක් අඩුයි හරි අපි දන්න පැටර්න්ස් වලින් ලියන්න අපි සාමාන්‍යයෙන් इसे एक ලියන්න කියන එක ප්‍රසී එකක් වගේ දේවල් ඉතින් අමාරු එක දවසින් කරන්න ඉංග්‍රීසි පැටර්න්ස් එකෙන් තියෙන්නත් ඕනේ කියා කම්ලවද යා 15 පැත්තට වීඩියෝ දී නේද ලකුණු කීයද හම්බුනේ අනිත් එක ඔක්කොම හරියට කරගත්තොත් ඉතින් මේක ඉතින් ප්‍රශ්නයක් නෑ නේ අර ගන්න පහක්වත් ගන්න පුළුවන් කොහොමද මම නම් ඔක ලියන්නේ නැහැ රචනාව අර වෙලෙන් කපයි කියන වයි නෑනේ මේකේ තියෙන answer all the questions in part 1 and part 2 on the paper itself ඔක්කොම ලියන්න answer all the questions in part 1 and part 2 paper එකේ write in clear handwriting give me the instructions live in a city or village discuss the life in the city or village with direct experience advantages and disadvantages environmental conditions facilities human relationships leisure time activities I think city එක ඉන්නවා නම් advantages මොනවද ඒ කියන්නේ facilities තියෙනවා ඔක්කොම මොනවද transport facilities එතකොට entertainment facilities කියන්නේ cinema halls එතකොට drama
විනෝද වෙන්න entertainment එතකොට එහෙම නැත්නම් playground recreational facilities ඒ වචන මතක තියාගන්න. recreational කියන්නේ sports හරි මේව කරන්න එහෙම playgrounds එහෙම RECREATIONAL recreational facilities ක්‍රීඩා කරන්න හරි මේව ඒවා තියෙනවා. disadvantages youth එහෙම city එක crowds noise dirty right dirty එතකොට lack of space ඉඩකඩ නැතිකම ඉඩකම නැති ඔක්කොම තියෙන අනේවා disadvantages village එක advantages කියන්නේ lot of space fresh environment air arrangement water advantages. okay advantages කියන්නේ දැන් ඔයා එකක් නේ තෝරගන්නවා city එකක් ඉන්නවා city village එකක් ඉන්නවා village තෝරගන්න මොකද්ද කල්පනා කරන්නේ city the village the environmental condition නම් city එකේ ටිකක් අප්සෙට් නේද pollution තියෙනවා environment congestion තියෙනවා කියන්නේ හිර වෙලා කදබදේ congestion 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 තදබදේ එතකොට traffic congestion එතකොට crowds එතකොට impure air and මොනවද pollution එහෙම තියෙනවානේ water pollution environmental pollution sound pollution ඔය ඔක්කොම තියෙනවානේ city එක environmental condition එකට ඉතින් smoke කරේ මේවා තියෙනවා නම් එම කාර් වහන මේවට ඉවර තියෙන exhaust level එක නේ ඒ ඔක්කොම and condition ඉතින් city එක ඊට වඩා හොඳයි fresh free pure ඔක්කොම facilities මං කිව්වේ අර ඒවා මොනවද recreational facilities entertainment facilities transport facilities ළඟම තියෙනවා අවුරුද්දක්ම ගානක් යන්න ඕන health facilities sanitary facilities කියන්නේ කුණු ගෙනියන්න එනවා sanitary facilities ඒවා sanitary කියලා කියන්නේ සෞඛ්‍ය ආරක්ෂා මේ facilities electricity water facilities තියෙනවා ඒවා ගැන කිව්වේ හැටි human relationships නම් ටවුන් එකේ ඉච්චර නෑනේ අල්ල ගෙදර කා දන්නවනේ අපි කොහෙද ගිහලා තියෙන්නේ ගමේ නම් වටේටම කියාගන්න යන්නේ අපි යනවා පොඩ්ඩක් බලාගෙන ඉන්න අපි එනකන් කියලා හතර වටේටම කියලා යනවා ඒකේ තියෙනවා ටික warmer closer relationships ටවුන් වල සිටින සමහරලාට තියෙන සිදුවන මම දන්නේ relationships ටික lax what is it lax කියන්නේ බුරුල් ඒකෙදි සර් මේ සිටි එකටනේ එච්චර ටයිට් නෑ අර lax relationships human relationships are lax towns cities people are cities people are very busy they have no time to talk with how we say entertain the neighbors busy always busy life busy අනික සමහරවිට human relationships වල තියෙන competition එක relationship එක you can compete with the others you always angal se එක පෙරද අපි අද මේක ගමුද your entries උන්ට ගන්න ඉතින් නම් සාපේන ගන්න ඒක වෙනම අදින්
අල්ලපු එක මෝටර් බයිසිකල් එකක් ගත්තොත් අපි වාහනයක අර ගුරුත්වාකර්ෂණය මොකද මේ අපි ගන්න හස්බන්ඩ් ගුරුවරයා ඒවත් රිලේෂන්ෂිප් තමයි කියන්නේ unwanted companionship. If you have leisure තියෙනවා නම් you have leisure time activities in the city. leisure තියෙනවා නම් you can play a game. playgrounds තියෙනවා ගිහිල්ලා play කරන්න. එහෙම නැත්නම් මොනවද ඇවිදින්න යන්න පුළුවන් leisure time activities. cinema halls තියෙනවා බලන්න යන්න. එතෙන් leisure තියෙනවා නම් හරි leisure නැත්නම් කිව්වා නෑ. හැබැයි city එකේ village එකේ life එක එච්චර busy නෑ. village life is not that busy. You have free time in the evening. So you can have leisure. මොකද චතුරුනේ සර් ටැක්ස් කරන්න බැරිුණා නේද කොල්ලක් දාලා ටැක්ස් කරමු හරි modal verbs කියන්නේ modal verbs තමයි දැන් කරේ අර can මේ හතර මතක තියාගන්න can එක shall එක will එක may එක ඔය හතර can shall may will හොඳද ඒකේ past tenses හතරයි can එකේ past tense එක could shall එකේ should may එකේ might will එකේ would ඒ අටත් එක්ක must කියන එකත් මතක තියාගන්න must will එකේ would would will would shall should can could may might must එකේ නමයක් තියෙනවා නේද නමයක් තියෙනවා තව තියෙනවා need need ought to OUGHT වචන දෙකක් OUGHT ought to dare 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 used to USED used to ඔය සෙට් එක තමයි modal කියලා කියන්නේ ඕකට කියන්නේ modal auxiliaries modal verbs කියන එක limit අර අනික් verbs වගේ රක්ෂ ගන්න ඕන modal verbs නැත්නම් modal auxiliaries AUXILIARIES modal auxiliaries ඕකෙන් පළවෙනි නමය බලන්නකො අනික් ඒවා ටිකක් අපිට පළවෙනි නමය මතක තියාගන්න මේක modal auxiliaries තනියම ක්‍රියාවක තියන්න බෑ ඒත් එක්ක තව එකක් එන්න modal auxiliaries තනියම ක්‍රියාවක තියන්න බෑ දැන් will කියලා තනියම කියන්න බෑනේ will go will come වගේ තව එකක් එන්න ඕන කියන්න බෑ ඒවා සපෝට් කරන්නයි ඉන්නේ එතකොට පළවෙනි නමය will would shall should can could may might must ඒ නමේ නේද ඒ නමය වාක්‍යයක යෙදෙන්නේ will යෙදෙන හැටියටමයි
වාක්‍යයේ යෙදෙන්නේ will යෙදෙන හැටියටමයි. will යෙදෙන හැටි අපි දන්නවනේ නේ. දැන් will එන්නේ අපිට simple fusion මම කියන්නේ තේරුම නෙමෙයි. වාක්‍යයේ යෙදෙන හැටි. verb එකේ යෙදෙන හැටි. simple fusion of will කොහොමද පාවිච්චි කරන්නේ? will එකකුයි verb එකකුයිනේ. will go. can go, shall go, may go, might go, must go ඔක්කොම එනවා. එතකොට ing දානවා නම් කොහොමද will පාවිච්චි කරන්නේ? will be ing. will be කොයිනේ හොනේ. ඔය ඔක්කොමන්ට මෙන්නේ එහෙම තමයි. ing ආව නම් will be, shall be, can be, could be, might be ඔක්කොම එක be ing තමයි. ing આવොත් ඒකම දිගට යනවා. perfect වල පාවිච්චි කරේ කොහොමද will එක have past participle නේ. අනික ඔක්කොම එහෙම තමයි එන්නේ. will have past participle, can have, could have, might have ඔක්කොම must have ඔක්කොම එන්නේ. තේරුම වෙනස් නේ. හැබැයි යෙදෙන ආකාරය එකයි. ඒ නාමයේම එකම යෙදියට දෙන්නේ. ඒ නිසා will මතක තියාගන්න. will වල යෙදෙන හැටියටම තමයි අනික නාමයේම යෙදෙන්නේ. ඔය නාමයේම යෙදෙන්නේ. දැන් ඕවල වෙනස තියෙන්නේ ඕව වලින් කරන functions වල. functions වල තමයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ mode එකේ තමයි වෙනස තියෙන්නේ. ඕවලින් කියන ක්‍රමයේ වෙනස. දැන් will කියන එක අපි පාවිච්චි කරන්නේ අනාගතය ගැන කියන්න sure එකටම. I will come to you ඇත්තටම right? I will come අනාගතය ගැන කියන්නේ definite. අර definite ගතියක් තියෙනවා. will definite 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 ගතියක් can පාවිච්චි කරපුවාම ඒකේ හැකියාවක් තියෙනවා ability තියෙනවා ඒකේ ability ගැන කියන I can swim ඒකේ මට පුළුවන්කම ගැන කියන්නේ can අර වගේ අර අනාගතයක් ගැන නෙමෙයි ඒතර ඒකයි කිව්වේ අර ඒ වලින් කියවෙන functions වෙනස් can වලින් කියවෙන ability can වලිනුත් ability could වලිනුත් ability can could දෙකෙන්ම කියවෙන ability can කියන්නේ ability in the present good ability in the past දැන් ඔයාලට පුළුවන් මේ ෆුට්බෝල් ගහන්න එහෙම චතුර දැන් ඉස්සර ගහුවා I can play football I could play football ඉස්කෝලේ යන කාලේ නම් මං ගහුවා I could play football school දැන් යාර 10 15 දිවස් ඇති නැද්ද right එතකොට ඒ කාලේ පුළුවන් I can I could දැන් නම් ටිකක් අමාරුයි I can හරි දැනුත් පුළුවන් නම් I can play football now also පුළුවන් ඉස්සර පුළුවන් දැන් බෑ අර could දාන ඉස්සර පුළුවන්කම දැන් මෙහෙමනේ ඉස්සර නම් I could get something from the mother by crying අම්මගේ මොන හරි දෙයක් ඉල්ලගත්තා කියන අඬලා ඒ කාලේ දැන් ටිකක් බෑ නැත් I can තේරුණානේ එතකොට තව can could පාවිච්චි වෙනවා politely යමක් ඉල්ලන්න එතකොට ඒක පුළුවන්කම නෙමෙයි තව තැනක politely යමක් ඉල්ලන්න could you please give me your address ඒ යමක් ඉල්ලන්න රික්වෙස්ට් එකක් කරන්න ඉල්ලීමක් කරන්න ඒතර ability නෙමෙයි ඒතර ability වලට එනවා රික්වෙස්ට් එකකට එනවා ඒතර can you give me your pen could you give me your pen දෙකම එකයි වෙනස මොකද්ද can වලට වඩා could දාපුවම polite ගතිය වැඩි වෙනවා can වලින් ඉල්ලනවට වඩා could වලින් ඉල්ලපුවාම ඒකේ අර ආචාරශීලී ගතිය වැඩි can you give me your pen කියලා යාළුවෙක් කිව්වට අඳුරන්නේ නැති කරන්නේ could you give me your pen please වඩා politely අර polite request එකක් could වලින් right polite request එකක් could වලින් එතකොට මේ කියන්නේ අනික එක මේ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් will කිව්වොත් sure එකට වෙනවනේ මේ කිව්වම වෙන්නත් පුළුවන් sure නොවෙන්නත් පුළුවන් I may pass the exam he may pass the exam ඒ කියන්නේ pass වෙන්නත් පුළුවන් සමහර ලාවට fail වෙන්නත් පුළුවන් he will pass the exam කිව්වොත් sure එකට වෙනවා මම කිව්වා ඒක definite කියලා ඒක sure
he may pass වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් might කියන්නේත් ඒකයි ඒක අතීතයක් නෙමෙයි අතීත වුණාට අතීත අදහසක් නෙමෙයි කියන්නේ වර්තමානම දෙයක් he might pass කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි නොවන පැත්තට බරයි මේ කිව්වහම යමක් වෙන පැත්තට බරයි might කිව්වහම නොවන පැත්තට බරයි දෙකෙන්ම කියන්නේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියලා මේ වෙන පැත්තට බරයි might නොවන පැත්තට බරයි. ඒතර යමක් වෙන පැත්තට බර නම් ඔයා කියන්නේ he may pass the exam. නමුත් pass නොවන පැත්තට බර නම් he might pass the exam. දෙකම ඉස්සරහ ගන්න තමයි කියන්නේ. he might pass the exam. හරි නේද? ඒක කියන්නේ possibility එක උකින් කියන්නේ. ඊමේ හැකියාව possibility. possibility බොහොම වෙන්න ඉඩ තියෙනවා මේ possibility remote might වල. shall should කියලා කියන්නේ obligation එකක් කියන්නේ කළ යුතුයි කියන්නේ. කළ යුතුයි කියන්නේ. you shall work hard. the වඩා ඕක පදයට කියන්නේ should වලින් shall වලට වඩා you should work hard ඒ කියන්නේ should කියන අතීතයක් ඉඳන් නෙමෙයි මේ දැන් උනා you should work hard දැන් ඔර ඉස්සර වෙනසක් තිබුණා ඔය shall එකයි will එකයි දෙකම future කියන්න පාවිච්චි කරා shall එක දැම්මේ I වලටයි V වලටයි will එක දැම්මේ අනික් ඒවට දැන් එහෙම බලන්නේ නැහැ I will කියලා කියනවා I shall කියලා කියනවා හැබැයි ප්‍රශ්නයක් අහන්න ගියොත් එහෙම I එක V එක shall අනික් ඒවා එක will. දැන් මේ ටීචර් නන්නේ shall I go now කියලා මිසක් will I go now නෙමෙයි. ප්‍රශ්නයක් නේ. shall I go now. ප්‍රශ්නයක් අහනකොට I V වලට shall දාන්න. අනික් ඒවා වලට will දාන්න. නැතුව නිකන් පාවිච්චි කරනවා නම් දෙක ඕන දෙකට පාවිච්චි කර හැකියි. එතකොට අය මං කියන්නේ will කියන්නේ sure definite අනාගතේ. අම would එක ගැන කිව්වේ නෑනේ. will කියන්නේ sure definite. would කියන්නේ sure නෑ. sure නැහැ. නෑ might එක වීමේ නොවීමේ හැකියාවක් නේ තියෙන්නේ. ඒක sure නෑ. දැන් අපි හිතමුකෝ පාට තියෙනවා හෙට කට්ටියට කියනවා පාටියක් තියෙනවා ආයෙනවද? I will come කිව්වොත් මම sure එකට මෙනවා. I would come කිව්වොත් මට එන එක sure නැහැ. ඒක මම තේරුම් ගන්න ඕන sure එක නැහැ කියලා. එනේද නොයිද නෙමෙයි. sure එක නැහැ. මට sure නැහැ. I would come. He would come කියන්නේ එයා එන එක sure නැහැ. sure නම් will. sure නම් will. එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි නොවන පැත්තට බරයි. එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නොවන පැත්තට බරයි. would කිව්වොත් අපි දන්නවා හුඟක් වෙලාවට එන්නේ නැහැ. කියන්නේ යාට sure නැහැ කියලා. මතකද අපි would පාවිච්චි කරා unreal වලට? would එක පාවිච්චි කරා unreal වලට? ඒ කියන්නේ unreal දෙයක්. I would come කිව්වොත් එන එක real නැහැ. ඒක sure නැහැ. එතකොට would පාවිච්චි කරනවා තවත් request එකක් කරන්න. request එකක් කරන්න. Would you mind giving me would you mind request එකක් කරන්න. Would you please tell me your name? Would you please tell me where the post office is? And Hari, would you like a cup of tea? ඒක polite request එකක්. හරි. would කියන්නේ polite request එකක්. polite request එකක්. will වලට වඩා polite would කියන්නේ. Now, will you have a cup of tea වලට වඩා හොඳයි would you have a cup of tea? would you mind මිසක් will you mind කියලා අහන්නේ නැහැ. මොකද ඒක polite request එකක්. would you mind? එතකොට
unreal future ගැන කියනවා would වලින් sure නැති future ගැන request එකකට කියනවා would polite request එකකට would එතකොට can සහ could ability වලට කියනවා sorry can කියන්නේ present ability could කියන්නේ past ability එතකොට can සහ could පාවිච්චි කරනවා polite request වලටත් ආයේ polite request එකකට එතකොට can පාවිච්චි කරනවා could පාවිච්චි කරනවා disbelief විශ්වාස කරන්න බැරි දෙයකටත් කියනවා දැන් අපි හිතමු ඔයා එනකොට මොනවා හරි මේ මොනකද ඔයාගේ මේ පර්ස් එකේ තිබිච්ච සල්ලි වගේ හොරකම් කරලා ගියේ එතකොට කියනවා මේ ළඟ නම් හිටිය රන්දිමා තමයි ඒතරවා කියන්නේ රන්දිමා වෙන්න බෑ අර විශ්වාස කරන්න it can't be රන්දිමා අර cannot be රන්දිමා එතන can කියලා කියන්නේ එයාට බැරිකම නෙමෙයි ඔයා විශ්වාස කරන්න it can't be රන්දිමා තේරෙනවනේ අර වෙන්න බෑ කියනවා right can't be අර disbelief එක disbelief එතකොට මේ කියලා කියන්නේ possibility වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මේ වෙන්න බරයි might වෙන්න බරයි must කියන්නේ must කියන්නේ obligation කළ යුතුයි must we must work hard must work hard එතකොට ඒකේ තව පුංචි වෙනසක් තියෙනවා must කියලා කියන්නේ internal කියන්නේ ඔයාගේ අතුලාන්තයෙන් එන ඔයාට ඕන නිසායි පාඩම් කරන්නේ හරි I must work hard ඒ අර යුතුයි කියන එක ඔයාගේ මයින් අර ගෙදරින් කෑ ගහන හින්දා නෙමෙයි ගෙදරින් කෑ ගහනවා නම් ඔයාට කියන්න ඕනේ I have to work hard ඒ වාගේ වමනාවක් නෙමෙයි පිට වමනාවක් නිසා but have to කියන්නේ must එකම තමයි must හැබැයි ඔක තව එකක් තියෙනවා must එක have වෙලා past participle එකක් ආවොත් must have past participle ආවොත් එහෙම verb එකට යුතුයි කියන තේරුම නෙමෙයි වෙන්න ඇති කියලා අන්න එහෙම වෙන්න ඇති කියලා අතීතේ වෙන්න ඇති කියලා දෙයක් කියනවා අපි හිතමු වාට අද එනවා කියලා එක්කෙනෙක් ආවේ නැහැ ඒ කියන්නේ he must have forgotten මිනිහාට අමතක වෙලා ඇති අර යුතුයි කියන දෙයක් නෙමෙයි must have forgotten එයාට අමතක වෙලා ඇති sure නැහැ unsure he must have forgotten must එක have වෙලා past participle එකක් එන්නේ එහෙම වෙන්න ඇති කියලා unsure පිළිවෙලට කියනවා වාසියල හරි නේද okay දැන් ඉංග්‍රීසි ඇති වගේ ඕව තමයි මොඩල් ඔක්සිලරිස් දැන් මේ අනික් ඒවා ඉතින් ඔය මෙච්චරම මේ කරවල වෙන්න බා මොකද ඒවල ටිකක් වැඩ උගක් ඉස්සර කරන්න තියෙනවා දැන් නීඩ් එහෙම මොඩල් ඔක්සිලරිස් වෙනවා ලෙක්සිකල් වර්බ් එකකුත් වෙනවා affixes කියන්නේ සමහර words වලට මුලිනුයි අගටයි දේවල් එකතු වෙනවා දැන් අපි හිතමුකෝ මොනවාද organize කියලා ඒකට මුලින් දැම්ම disorganize කියලා නැත්නම් අගට දාන organization කියලා අගට දාන්න ඔය dis a එතන un un කියලා එහෙම මුලට සමහර වලට දාන ඒවා දානකොට අන්හර prefix කියලා කියන්නේ මුලට එකතු වෙන එක වචනයක මුලට එකතු වෙන එකට තමයි prefix කියන්නේ වචනේ අගට එකතු වෙන එක තමයි suffix කියන්නේ මේ දෙකටම පොදුයි කියන්නේ affix prefix මුලට එකතු වෙන ඒවා අගට affix suffix මේ දෙකම affix කියන්නේ එක්ක prefix නැත්නම් suffix නෑ verbs වලට දැන් මේ ඕව එකතු වෙච්චාම verb එක noun වෙන්න පුළුවන් adjective වෙන්න පුළුවන් ඒ verb එකේ group එක වෙනස් වෙනවා දැන් අපි able කියන
able කියන එකට මුලින් un එකතු වුණා. unable. හරි. එතකොට ity එකතු වුණොත් එහෙම able වලට ability. එතකොට noun වුණා. හරි. ඒ සපිසියන්ස් ability. එතකොට ඒකට ඉස්සරහට dis එකතු වුණොත් එහෙම එතකොට dis එකයි able එකයි ty. එතකොට disability. හරි. එතකොට ඒකේ opposite වුණා. ඔය affixes වලින් කරන්නේ යන්නේ ඒකයි. affixes වලින් කරන්නේ අලුතෙන් වචන හදන එක. හරි. දැන් මෙහෙමයි. එක verb group එක words වල තියෙනවානේ words වල තියෙනවා groups. nouns තියෙනවා, adjectives තියෙනවා, adverbs තියෙනවා, verbs තියෙනවා. හරිද? affix එකක් නිසා එක group එකකින් තව group එකකට ගියොත් අපි කියන අලුත් word එකක් ඇති වුණා කියලා. එක group එකකින් තව group එකකට ගියොත්. හරිද? දැන් run කියන එක තියෙනවානේ. run කියන එකට ing දාපුවාම run ඉන්නේ. නමුත් group එක වෙනස් වුණාද? නෑනේ. running දෙකම verb නේ. එතකොට ඒක අලුතෙන් දෙයක් උනේ නෑ. නමුත් දැන් run කියන verb එකට er දැම්මොත් අද er කියන එක affix එකක්. ඒ කියන්නේ suffix නේ. අන්න ඒක noun වුණා. verb කියන එක noun වුණා. එතකොට අලුත් group එකකට ගියා. එතකොට අලුත් word එකක් ඇති වුණා. හරි නේද? affixes වලින් කරන්නේ යන්නේ ඒක. affixes වලින් වචන අලුත් වචන හදනවා. ඒකට කියන්නේ word formation. affixes වලින් word formation වල එක ක්‍රමයක්. word formation ක්‍රම 3-4කට වෙනවා. එක ක්‍රමයක් තමයි affixation කියන්නේ. affixes එකතු කිරීම. word formation වලට එක ඒ කියන්නේ අලුත් වචන හැදීමේට පාවිච්චි කරන එක ක්‍රමයක්. අලුතෙන් වචනයක් හැදෙනවා කියන්නේ එක word group එකකින් තව word group එකකට යන එක. හරිද? දැන් beauty කියන එක ගන්න. beauty කියන්නේ එකේ group එක මොකද්ද? beauty කියන්නේ noun නේ. නේද? ඒකට fuel කියන එක අකට දැම්මොත් එහෙම. beautiful කියන්නේ adjective නේ. එතකොට noun කියන word class එක adjective කියන word class එකට මාරු වෙනවා. අලුත් වචනයක් හැදෙනවා. එතකොට full කියන suffix එකෙන් අලුත් වචනයක් හැදෙනවා. හරි නේද? suffix එකෙන් අලුත් වචනයක් හැදුවා. ඒ කියන්නේ අපි ඕවට කියන word classes කියලා. groups වලට word class. එක word class එකකින් තව word class එකකට යනවා නම් affix වලින් එතකොට අලුත් වචනයක් හැදෙනවා. එතකොට affixation පාවිච්චි කරන්නේ අලුත් වචන හදන්න. දැන් ඔහොම හදන ඒවට ඉගෙන ගන්නට අපි කියනවා morphology කියලා. එතකොට affixation කියන්නේ morphological process එකක් අලුතෙන් වචන හදන. Right? It's a morphological process of word formation. Morphology කියන්නේ අලුතෙන් වචන හදන එක. දැන් අර මම දැන් ආපු නිසා කියන්නම් ටිකක් කලබල වෙන්න. දැන් language එකේ මුලින්ම ඔයගොල්ලෝ අර මේ phonetics කියලා හැම දේවල් එහෙම අහලා තියෙනවද? අර syllables කඩ අනේ වගේ ඔය dictionary බැලුවොත් අමුතු වචන දීලා තියෙන pronounce කරන්න එහෙම symbols වගේ. දැකලා තියෙනවද? ඒ කියන්නේ sound units. ඒව එකතු වෙලා තමයි ඔය syllables කියන දේවල් හැදෙන්නේ. ඒව එකතු වෙලා වචන හැදෙනවා. වචන හැදෙන ක්‍රමයකට තමයි අපි word formation කියන්නේ morphology කියලා ඉගෙන ගන්න. හොඳද? වචන එකට දාලා අපි වාක්‍ය හදනවා. ඒතර වාක්‍ය හදනකොට ඕන කරනවා grammar. එතකොට වාක්‍ය හදනකොට වචන එකට දාලා වාක්‍ය හදන ක්‍රම වලට තමයි අපි grammar ඉගෙන ගන්න. grammar වලින් කරන්නේ වචන එකට දාලා වාක්‍යයක් හදාගන්න. word order. ඒතර වාක්‍ය අර confuse කියන වචනෙට ෂන් දාපුවම confusion කියලා හැදෙන අලුත් වචනයක්. ක්‍රියාව නාමපදයක් වෙනවා. ly එකතු වෙන හුඟක් වෙලාවට adverb එකක් වෙන්න. happily, kindly. එයා රගට එකතු වෙන වචන. එතකොට nes එහෙම එකතු වෙනවා අගට. noun එකක් වෙන්න. friendliness, goodness නේ. අනේ kindness අනේ. તો සමහර ඒවා මුලට එකතු වෙනවා. හුඟක් වෙලාවට un මුලට එකතු වෙච්චාම නෙගටිව් තේරුමක් එනවා. un හරි dis හරි unable. එතකොට
disability. Courage, discourage. විරුද්ධ පැත්තනේ. අධෛර්ය කරනවා. හරි කලර් එක discolor වෙනවා. පාට වෙනස් වෙනවා. අවර්ණ වෙනවා කියන්නේ. ඒ සමහර ලාවට එන මුල ටික තියෙනවා විරුද්ධ වෙන්න අන් හරි dis හරි. හරි? එතන හුඟක් වෙලාවට RE එකතු වෙනවා මුලට again කියන්නේ. reorganize, replan කරන්න එක. එතන recapitulate කරන්න ඕගොල්ලෝ. එහෙම කරන්නේ මොනේ ඕන කරන්නේ. නැත්නම් ඕවා ඕගොල්ලෝ විශ් කරන්නේ නැහැ නේද? එතකොට අර දැන් අපිට මෙවල ආවා මේ මොනවද ඔය කෙනෙකුට කතා කරනකොට දැන් ඔය තියෙන්නේ මොනවද suggestions requests හරි මේව එහෙම. මතකද අපිට by the way කතා වෙන අතකට හරවන්න තියෙන දේවල්. Hello, I'm glad to see you, right? Happy to see you. කතාව පටන් ගන්නකොට එන දේවල්. අකට වෙලා යනකොට අපිට ආව bye with love. ලියුමට එහෙම bye. එතකොට see you again and see you again. අකට ඉවර කරන්න දේවල්. මේකේ වදිලා තියෙන අර what can discourse markers කියලා එහෙම. Then අනික that are introducing yourself for developing writing skills can be people and objects, describing pictures, asking for a given information. කොහොමද information දැන් යමක් ඉල්ලන්නේ? දැන් model auxiliaries වලින් පටන් ගන්න. Could you please tell me where the post office is? Could you please let me have your notes? Are would you please and you මතක තියාගන්න. නැත්නම් would you mind? මේ දෙක තුනක් මතක තියාගන්න information ඉස්සරහන්න. would you mind? සමහරවිට I wonder කියලාත් අහන්න පුළුවන්. I wonder if you can tell me how to go to the post office scene. I wonder. And you can publish questions, forms and applications. Organizing, conducting meeting නම් ඉතින් ඒවත් ඉතින් මේ වෙලාව හරියන්නේ meeting එකක් conduct කරනවා කියනකොට instructions command මේ instructions commands lazy කොහොමද instructions commands දෙන්න පුළුවන් කෙලින්ම verb එකෙන් පටන් ගන්න go come run එපා නම් don't වලින් කියන්නේ go home stop it now එපා නම් don't shout, don't do that. Politely hand on na isahata please that. Please do it now. Please bring me a glass of water. And please don't do it again. Karandi pana. Verb එකෙන් පටන් ගන්න එපා නම් no don't කියන්න. Please කියන්න අපිට. bullet. එතකොට present perfect හරි future expressions මොනවලින්ද කරන්නේ future කොහොමද express කරන්නේ ඔයගොල්ලෝ will වලින් කියන්නේ නැත්නම් shall නැත්නම් going to නැත්නම් have to හරි has to හරි whatever නෑ ඒ උනත් තව ඒ hope කියන එක I hope එහෙම නැත්නම් මම කියන්නේ කෙලින්ම future කියන්නේ එහෙම නැත්නම් is to නැත්නම් are to expressions කියනවා නම් I hope I expect right I think I will have a cup of tea. I'm going to have a bath. I'm going to have a bath. I'm going to sit for the exam. Right. ඊට පස්සේ මොනවද කිව්වේ? Have to has to. Have to has to future ගැන කියන්නේ. I have to be there on time.
I have to be there on time. ඉස්සරහට කළ යුතු දෙයක් නේ. He has to be there on time. have to කියන්නේ ඉස්සරහට කළ යුතුයි කියන්නේ යුතුයි කියලා දෙයක්. එතකොට is to are කියන්නේත් එහෙමයි. I am to be in the hall at 9 o'clock, before 9. I am to be in the hall before 9. මොකක් ටිකක් අර official විදිහට order කරනවා. You are to appear for the interview on Monday. You are to appear. යුතුයි. ඒ කියන්නේ future ගැන. official request එකක් කරනවා future. You are. දැන් hope කියන්නේ future introduce කරන දෙයක්. නමුත් අර එහා පැත්තේ future verb එක තියෙනවා. I hope you will pass the exam. Right? මෙම adjectives adverbs දෙකම compare කර හැකි. පොඩි කියන්නේ. ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එකට කියනවා ඒකට කියන්නේ degree එකක් කියලා. first එක positive, දෙක comparative, තුන superlative. tall දෙන්නේ ගැන කියනවා නම් taller, tallest. tall, taller, tallest. short, shorter, shortest. tall කියන්නේ positive, taller කියන්නේ comparative, tallest කියන්නේ superlative. හරිද? ඒතර සමහර ඒ කියන්නේ er එකතු වෙලා තමයි එන්නේ. er එකතු වෙන්නේ superlative වලට est එකතු වෙන්නේ හරි සද්දයක් තියෙනවා නම්. සද්ද දෙක තුන තියෙනවානේ. දැන් beautiful කිව්වොත් beautiful දෙකක් තියෙනවා. ඒතකොට ඒ වලට ඉස්සරහට more නැත්තම් most එකතු වෙන්නේ. er est නෙමෙයි. හරි. beautiful, more beautiful. නැත්තම් most beautiful. expensive, more expensive. නැත්තම් most expensive. හරි. expensive, more expensive, most expensive. ඔය ක්‍රම දෙකට තමයි හදන්නේ. er එකතු වෙනවා, est එකතු වෙනවා, නැත්තම් more ඉස්සරහින් දිනනවා, most දානවා. එතකොට මතක තියාගන්න දේවල්. er more දෙකම එකට දාන්න බෑ. එකම වචනයකට. most est එකට දාන්න බෑ. හරි. දැන් මම දැක්ක ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙනවා බිස්නස් වල more creamier කියලා. ඒක වැරදි. creamier I more creamier කියන්න බෑ. more දාලා er උත් දාලා. ඒක වැරදි. යාර ඇඩ් එක දානවා හිතාද ගන්න ඕනවා. he is more taller කියලා කියන්න බෑ. හරි. he is taller. ඒක. දෙවෙනි එක මතක තියාගන්න more comparative පාවිච්චි කරන්නේ දෙන්නෙක් අතර ගැන කියනකොට විතරයි. දෙන්නෙක් සංසන්දනය කරනකොට තමයි comparative එක පාවිච්චි කරන්නේ. දෙන්නෙකුට වඩා වැඩි නම් superlative. හරි. දැන් අපි හිතමු සරත් and නිමල්. මේ දෙන්නම සරත් තමයි වඩා වේගෙන් දුවන්නේ නිමල්ට වඩා. එතකොට සරත් runs faster than නිමල්. faster than නිමල් වඩා වේගෙන්. සරත් is the fastest. සරත් තමයි මේ දෙන්නගේ වේගවත්ම එක්කෙනා. සරත් is faster කියනවද fastest කියනවා. faster දෙන්නේ කියන්නේ කියන්නේ සරත් is the faster. අන්න තුන් හතර දෙනෙක් නම් කිව්වේ හරි සරත් is the fastest. සරත් is the fastest. ඒතර superlative වෙන්නේ දෙන්නෙකුට වැඩි සංඛ්‍යාවක් ගැන කියනකොට ඒක ඉස්සරහට the එක දාන්න. The tallest, the shortest, the fastest, the fattest, the එක දාන්න. The longest string. ඒකට the එක අනිවාර්යයෙන්ම දාන්න. වඩා ගන්න. හරිද? එතකොට කම්පෙයාර් කරනකොට එහෙම සමහර වචන තියෙනවා එහෙම කම්පෙයාර් කරන්න බැරි වෙනවා. ඒ වලට er දාන්නෙත් නෑ, more දාන්නෙත් නෑ. ඒ වල comparative superlative නෑ. දැන් හිතන්නකො මොනවා හරි දෙයක් round නම් වඩා round කියන්න පුළුවන්. වඩා round නම් අර පළවෙනි එක round වෙන්න බෑ. එතකොට round කියන එකට rounder, roundest කියන්න බෑ. perfect කිව්ව සර්ව සම්පූර්ණයිනේ. ආයි more දාන්න most දාන්න බෑ.
perfect නම් perfect more perfect most perfect කියන්න බෑ. එතකොට යමක් full නම් වීදුරුව full නම් ඕකට තව ටිකක් වක් කරලා full කියන්න පුළුවන්. වීදුරුවේ කට ළඟටම දාලා තියෙන්නේ. ඒක full. තව ටිකක් වක් කරලා full කියන්න බෑ. එතකොට fullest කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට අපි දානවා fullest කියන එක emphasize කරනවා. fullest cooperation එක දෙන්න. උපරිම සහයෝගය දෙන්න. අන්න එතනදී එහෙම පාවිච්චි කරනවා ඒක අර අවධාරණය කරන්න. මොකද වෙන තැන් වල බෑ. fullest cooperation. ඒ වගේ යමක් empty කිව්වොත් එහෙම දැන් කලේ වතුර පොඩ්ඩක්වත් නැහැ empty. ආයි වඩා empty වෙන්න බෑනේ. ඒක emptiest කියලා කියන්නේ. සමහර ඒවා එහෙම තියෙනවා. ඒකට comparative stabilities නැහැ. ඒකට comparative stability EREST නැත්තම් most කියලා හැදෙන්නේ. මේ දෙකම එකතු කරන්න බෑ එකට. එන්නකට වඩා stability වලට දෙය දාන්න. හොඳද? සමහර වලට මේ EREST නෙමෙයි වෙනම වචන හැදෙනවා. දැන් good එකේ goodest නෙමෙයි. good එකේ කොහොමද EREST නෙමෙයි දාන්නේ? good වඩා හොඳ නම් better. හොඳම best. good better best. bad කියන්න බෑ. bad worse. WRST worse. worst. WRST worst. Other little ER දාන්න බෑ. little less LESS least superlative LEAST least. Little less least. Good better best. ඉන්නම් පුතෝ ඔය ඉතින් අර 8 9 10 11 ආපු වචන හරි ඊට පස්සේ comparative ඊට පස්සේ learning writing affixes ඒවා හරිනේ cohesive devices modal verbs expressing likes and dislikes කැමති අකමැති දේවල් කියන හැටි කැමති නම් I like I love කියලා තියෙනවා I love dancing I love music like ඕන කරන්නේ ඔය වාක්‍යක දාගන්නනේ like හරි love හරි දාලා පස්සේ verb එකක් આવොත් ing දාන්න දැන් I love music කියන verb එකක් නෙමෙයිනේ I love dancing I love swimming I like playing cricket verb එකක් આવොත් ing දාන්න I like reading books I like sleeping I like sleeping. I like eating. Pizza. Conditional clauses if conditional clause can if present tense and future. The past tense given options agreeing and disagreeing are called likes and dislike. Given information, presentation skills. Presentation can yamak idilwat kiwuwa. सामान्य කියන්නේ කොහොමද I am going to introduce you නැත්නම් I am going to present I am going to tell you about something ඉතින් ටිකක් ඉංග්‍රීසි කොලක් තියෙනවා ඒක කරන්න මම අපුරු උච්චර බරපතල දේවල් නම් කරන්න කිව්වට අහලා නැහැ පොඩ්ඩක් ආපහු ඔය මම කියපුවා ටික බලන්න හරි දැන් මම ගොඩාක් දේවල් පුංචි කාලේ කරේ සමහර ඒවා ඔයගොල්ලෝ පොඩ්ඩක් easy ඇති කියන්නේ sure නැති ඇති පොඩ්ඩක් මෙයාට කියන්න මම ආපහු කියන්න හොඳයි ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලන්ට වෙන ප්‍රශ්න ඇහුවොත් මම උත්තර ඔයා දෙන්න මේ අර O level papers ටික දෙන්න ඒක ටික කරන්න ඒකෙත් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් කියන්න මොනවද කියලා අහන්න කියන්න
හරි හරි ඔයා කියන්න ඕන වෙලාවක අර මට ක්ලාස් එකේ වෙලාවක මම කරන්නේ. හරි. දැන් ඕගලන්ට wish you all the luck. දැන් අපේ එක්කෙනාට තියෙනවනේ යාට wish කරන්න. ඔව්. දැන් මෙහෙමයි දැන් ඔක්කොම එක දිගට